මාස් TV LK YouTube නාලිකාව පෙනී ඉන්නේ වඩාත් සුරක්ෂිත සමාජයක් වෙනුවෙන්. ඒ නිසා තමයි මහර බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච සිදුවීම අපේ සමාජය ඊට දක්වපු ප්‍රතිචාර සම්බන්ධයෙන් වඩාත් සමීපව අවධානය යොමු කරන්න ඕන කියලා අපි හිතුවේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තා විසාකේස චන්ද්‍රසේකර මහතා. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, නීතිඥයෙක්, සිනමාකරුවෙක්, ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයෙක්. මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීම ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? මම හිතන්නේ මේක අහඹු සිදුවීමක් නෙවෙයි. අපේ රටේ මේ වගේ සිදුවීම් ගණනාවක් මීට කලින් වෙලා තියෙනවා. මගේ ජීවිත කාලය ඇතුළත කුටිමණී ඇතුළු දෙමළ සිරකරුවන්ව ඝාතනය කිරීම 1980 ගණන් වල වැලිකඩ බන්ධනාගාරයේ. ඊට පස්සේ ආයුධ බාර දීලා හමුදාවට බාර වෙච්ච LTT සමාජිකයෝ හිටපු බිඳුණු වැව රැඳුම් කඳවුරේ තරුණයන්ව ඝාතනය කිරීම. ඊට පස්සේ මෑත කාලයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවෙච්ච සමූල මනුෂ්‍ය ඝාතන. ඊට පස්සේ මේ හතරවෙනි එක මේ මෑත කාලයේදී මගේ ජීවිත කාලය ඇතුළතදී මට මතක් කරන්න පුළුවන් දරුණු ගණේ සිර කඳවුර වල සිදුවෙච්ච මනුෂ්‍ය ඝාතන. ඉතින් මම හිතන්නේ මේක සිස්ටමික්, මේක මේ එකපාරටම වෙච්ච දෙයක් නෙවෙයි. අපේ ක්‍රමයේ ඇතුළෙම මේ වගේ දේවල් වෙන්න අවශ්‍ය කරන ඉඩකඩ හදලා තියෙනවා. මේ හදලා තියෙන ඉඩකඩවල ඉඩ මොනවද කියලා බැලුවොත් අපි එකක් මේ සිර කඳුර වල තියෙන මේ රැඳුම් කඳුර වල තියෙන తত্ত্বය. ඒ తত্ত্বය හැමතිස්සෙම එතන සිටින පුද්ගලයන්ව මේ අසහනයට පත් කරන විදිහේ ක්‍රමයක මේ తত্ত্বයක් තියෙන්නේ. කියන්නේ මේ අපේ සිර කඳුරු හදලා තියෙන පිරිසට වඩා 3 ගුණයක් දාලා තියෙනවා ඒ සිර කඳුරු වල. එතකොට ඊ타මාත්ම තද බදයක් ඇතුව, ඊ타මාත්ම දුෂ්කර තත්වයක් ඇතුව මේ සිරකාරයෝ මේ තැන්වල ඉන්නේ. මේ රැඳවියෝ ඉන්නේ. එතකොට නිරන්තරයෙන්ම ගැටලු ඇති වෙන්න පුළුවන්. දෙවනුව එම රැඳවියන්ට අපේ අධිකරණ පද්ධතිය තුලත් විශේෂයෙන්ම බන්ධනාගාර ක්‍රමවේදය තුලත් සලකන ආකාරය ඊ타මාත්ම නින්දිතයි. ඊ타මාත්ම පහත් කොට මම නීතිඥයෙක් හැටියට මම සිර කඳුරු වලට ගියාම ඇතැම් අයට කතා කරන්න නඩු කටයුතු සඳහා මම දැකලා තියෙනවා කොහොමද රැඳුම් කරුවන්ව තමන්ගේ වැඩ කටයුතු කරන්න නිලධාරීන් යොදවා ගන්න කියලා. මම දවසක් දැකලා තියෙනවා එක රැඳුම් කරුවෙක් නිලධාරීගේ මේ පාද මේ සම්බාහනය කරනවා. අපි ඉස්සරහා නීතිඥයෝ ඉස්සරහා එක නිලධාරිය තමන්ගේ පාද සම්බාහනය කරන්න යොදාගෙන තියෙනවා සිරකරුවෙක්ව. ඊට අමතරව තව ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. උන්ව මේ රැඳවියන්ව යොදාගෙන තියෙනවා පුද්ගලික මුදල් මේ මෑන් පවර් කටයුතු සඳහා මෙහෙම. ආහාර සෞඛ්‍ය මේ පහසුකම් ඉතාමත්ම අඩුයි. එතකොට ලිංගික අඩන්තේට්ටම්, වෙනත් ආකාරයේ හිංසන, ඖෂධ ලබා නොදීම හරියම ආකාරයට මේ වගේ ගැටලු ගණනාවක් මේ ඇතුලේ තියෙනවා. ඊගාවට මම හිතන්නේ ඊගාවට අපේ නීතිය දිහා බැලුවොත් අපේ නීතියට අනුව මේ සිරකරුවන්ව ආරක්ෂා කිරීමේ මේ ක්‍රමවේද ඉතාමත්ම න්‍යායාත්මක විදිහට තිබුණාට ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. ඒ ප්‍රායෝගික සිද්ධ නොවන නිසා තමයි මම හිතන්නේ අපේ සිරකරුවන්ගෙන් විශාල පිරිසක් මේ සිරකරුවන් කියන වචනේ මම මේ සමූහයක් හැටියට පාවිච්චි කරාට ඒක නෙමෙයි හරි වචනේ. රැඳවියන්, මේ රැඳවියන්ගෙනුත් එක පිරිසක් ඉන්නවා රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා, තවත් පිරිසක් ඉන්නවා ඇත්තටම මේ අධිකරණයක් මගින් වරදකරුවන් වෙලා. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරගත වෙච්ච අයගෙන් විශාල පිරිසක් ඉන්නේ තමන්ගේ මේ අපේ මුදල ගෙවා ගන්න බැරුව. ඊට පස්සේ මේ දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව වරදකරුවන් වෙච්ච පිරිසකගෙන් වැඩි පිරිසක් ඉන්නේ තමන්ගේ දඩේ ගෙවා ගන්න බැරුව. ඇත්තටම මේ රැඳවියන්ට මුදල් තියෙනවා නම් ලොකු මුදල් ප්‍රමාණයක් නෙමෙයි, සමහර වෙලාවට රුපියල් 3-4000ක මුදල. ඒකත් නැති අය ඉන්නවා. එතකොට මේ මුදල් ප්‍රමාණය තියෙනවා නම් ඇත්තටම අපේ සිර කඳුරු වල අපේ රිමාන්ඩ් බන්ධනාගාර මෙච්චර තදබදයකට ලක් වෙන්නේ නැහැ. එතකොට මේ න්‍යායානුකූලව අපේ මේ නීති ටික තිබුණට මේ රැඳවියන්ව ආරක්ෂා කරන්න ප්‍රායෝගිකව ඒ නීති නැහැ. මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ ඔය එකක්වත් නෙවෙයි. ලොකුම ප්‍රශ්නේ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප. අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප අවුන් වැරද්දක් කරන්නේ හිරේ දාන්න ඕනේ. හිරේ දාන්න ඕනේ කියලා විතරක් නවතින ආකල්ප නෙවෙයි. සමහරලාට තියෙන උන්ට හොඳට දෙකක් දෙන්න ඕනේ. උන්ට හොඳට ගහන්න ඕනේ. ඇත්ත කියන්නේ කීයක් මේ දෙක තුනක් ගැහැවුවාම මෙන්න මේ ආකාරයේ ඊ타මත්ම පහත් මට්ටමේ ආකල්ප තියෙනවා අපේ රටේ බහුතරයක් ජනතාවට.
ඒ ආකල්ප නිකම්ම ආපු ඒවා නෙවෙයි. ඒ ආකල්ප ඇවිල්ලා තියෙන්නේ අපි ජීවත් වෙන සමාජයේ පරිසරය තුල. මට මතකයි එක්තරා අවස්ථාවක බෞද්ධ භික්ෂුවක් කියනවා අර මේ වෛද්‍යවරයෙකුට වැරද්දක් පැටවුවාම දබ්සා කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් වෛද්‍යවරයෙකුට ඔහුට ගල් ගහලා මරන්න ඕනේ කියලා. මෙන්න මෙහෙම ප්‍රකාශ අපේ පූජක පක්ෂයෙන් එනවා. හැම පූජක පක්ෂයේම අය අඩු වැඩියෙන් මේ වගේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට දැන් මේ වගේ ආකල්ප හැම පිරිසක්ම එකතු වෙලා හදන නිසා තමයි අපේ රටේ ජනතාව පුරුදු වෙලා තියෙන්නේ ප්‍රශ්නෙට පිළිතුර උස්සලා ගිහිලා හිරේ දාන එක, පහර දෙන එක, ඒ මුකුත්ම කරලා මේගොල්ලන්ව මැඩපවත්වන්න බැරි නම් ඝාතනය කරන එක. මෙහෙම මතවාදයක් අපේ රටේ හැදිලා තියෙනවා. ඉතින් ඒ ආකල්ප වෙනස් කරන තාක් දුරට අපිට ඉතාමත්ම දුෂ්කර වෙනවා මේක නැවත වතාවක් සිදුවීම වළක්වා ගන්න එක. දැන් මේ බන්ධනාගාර ඇතුලේ ඉන්න අය සමාජයට විවිධාකාරයේ හානි කරපු අය. ඒතකොට සමහරු කුඩු බිස්නස් කරන අය, සමහරු අපරාධ කරන අය. ඒතකොට ඇත්තටම වුන් සමාජයට හානිදායක පුද්ගලයන්. ඒ නිසා තමයි වුන් බන්ධනාගාරගත කරලා තියෙන්නේ. ඒතකොට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇයි පෙනී ඉන්නේ? මොකද ඇයි ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? මම හිතන්නේ අපි ඉතාමත්ම පැහැදිලිව වටහා ගත යුතු කාරණයක් තමයි ඔබට හෝ මට හෝ මේ වෙන කාට හරි අපරාධකාරයෙක් වෙන්න යන වෙලාව නීති ඉදිරියේ මහ ලොකු වෙලාවක් නෙවෙයි. ඒ කියන්නේ අපරාධකාරයෙක් හැටියට සැක කරන්න යන වෙලාව මහ ලොකු වෙලාවක් නෙවෙයි. ඒක සමහර වෙලට වෙන්න පුළුවන් රත් වාහනයක් පදවාගෙන යනකොට රියානතුරක් වුණොත්. රියානතුරක් වෙලා එතකොට ඒ රියානතුර වෙලාවේ හරියමං ආකාරයට ඒ කටයුත්ත කරේ නැත්නම් පොලිසියට දෙනවා අත්අඩංගුවට ගන්න පුළුවන්. අනිත් අතට පොලිසිය තීරණය කරනවා නම් මේක සිද්ධ වෙන්නේ නොසැලකිල්ල නිසා. එතකොට ඒක අපරාධකරුවෙකුට හැටියට සලකන හැටියට ඒ නොසැලකිල්ලෙන් කටයුතු කරපු රියදුරාට සලකනවා. එතකොට මේ කිසිම දවසක කිසිම වැරද්දක් නොකර බොහොම සාමදානියවෙන් ඉන්නවයි කියන අයට පවා අපරාධකරුවෙක් වෙන්න යන වෙලාව ඉතාමත්ම අඩුයි. ඊට පස්සේ වටහා ගන්න ඕනේ සමහරලාට මේ වැරදි තැනක සිටීම යන කාරණේ මත කෙනෙක් අපරාධකරුවෙක් වෙන්න පුළුවන්. කිසිම වෙලාවක හිතන්නේ නැති වෙලාවක සැකකරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. එයා වැරද්ද නොකළ වෙන්න පුළුවන්. තවත් වෙලාවක ඇත්තටම වැරද්දක් කරන්න හීනකින්වත් හිතපු නැති කෙනෙක් වැරද්දක් කරන්න සිද්ධ වෙන්න පුළුවන් ඒ පුද්ගලයාට මොනවා හරි අවස්ථාවට අනුව. එතකොට සමහර වෙලාවට දැන් මේ කාලේ නම් මේ රෝගයේ පැතිරීම වැළැක්වීමට මොනවා හරි කටයුතුක් නොකිරීම සම්බන්ධයෙන් හෝ මේ කොරෝනා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට අවශ්‍ය කරන රෙගුලාසියක් පිළිනොපැදීම ප්‍රමාණවත් අත්අඩංගුවට ලක් වෙන්න. එතකොට අපි හැමෝම වටහා ගන්න ඕනේ මෙන්න මේ කාරණය. අපිට වැරදිකරුවෙක් වෙන්න යන වෙලාව මහ ලොකු වෙලාවක් නෙවෙයි නීති ඉදිරියේ. ඒ වගේම අපි අපේ දරුවෝ ගැන අපේ නෑදෑ හිතමුතුරන් ගැන හිතන්න ඕනේ. අපි විතරක් ගැන නෙවෙයි මේ හැමෝම එකම ජාතිය අය නෙවෙයි. සමහරුන්ට වැඩිපුර තරහ යනවා. සමහරුන් මේ හැමතිස්සෙම නීතියට අනුව කටයුතු කරන අය නෙවෙයි. එතකොට අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේ අපරාධකාරයෝ කියලා කොට්ටාසයක් වෙන කොහෙවත් මේ පිටලෝකෙකින් පාත් වෙච්ච අය නෙමෙයි. මේගොල්ලෝ අපේ රටේ පුරවැසියෝ. සමහරලාට මේ බොහොම ධාර්මික පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන කෙනාට අපරාධකරුවෙක් හැටියට මාරු වෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. අනික් අතට අපි ශිෂ්ට සම්පන්න සමාජයක පුරවැසියන් හැටියට හිතන්න ඕනේ මේ කෙනෙක් අපරාධකරුවෙක් වෙන්නේ ආසාවට නෙමෙයි. මේ සමහරලාට මේ අපරාධකරුවෙක් වෙන්නේ මේක කරලා ත්‍රිල් එකක් ගන්න නෙමෙයි. මේ පුද්ගලයා එහෙම වෙන බොහෝම සුළුතරයක් ඉන්නවා. ඒගොල්ලොත් යම්කිසි ආකාරයක මානසික රෝගී තත්ත්වයක ඉන්නවා. එතකොට මානසික රෝගී තත්ත්වයක ඉන්න කෙනෙකුට අපරාධයක් කරනවා නම් ඒක අපරාධයක් හැටියට ශිෂ්ට සම්පන්න සමාජය දකින්නේ නැහැ. මොකද ඒ වගේ තත්ත්වයකට ඒ පුද්ගලයාපත් වෙලා තියෙන හින්දා මම හිතන්නේ අපි ශිෂ්ට සම්පන්න සමාජයක මේ අපරාධය කියන එක පැත්තකට අයින් කරලා සලකන්නේ නැතුව ඒ වටේ තියෙන පරිසරය ගැන වටහා ගැනීමක් ඇති කරන්න ඕනේ. දැන් බලන්න සිරකඳුරු වල ඉන්නේ කවුද? සල්ලිකාරයෝ කී දෙනාද ඉන්නේ? දේශපාලඥයෝ කී දෙනාද ඉන්නේ? සාමාන්‍ය ඉගෙනගෙන උපාධියක් අරගෙන මොනවා හරි රැකියාවක් කරන හරියම රැකියාවක් කරන අය කී දෙනාද ඉන්නේ? සේරම ඉන්නේ දුප්පත් මිනිස්සු. සේරම ඉන්නේ පල්ලෙහා පන්තියේ මිනිස්සු. වැඩි හරියක් ඉන්නේ හරියට ඉගෙන ගත්තේ නැති මිනිස්සු. ඒ අතරතුර අතරින් පතර ඉන්නවා හුඟක් සල්ලි තියෙන ওই මධ්‍යම ව්‍යාපාරයේ යෙදෙන වගේ පිරිසක් ඉන්නවා. නමුත් ඇත්තටම සලකා බැලුවොත් වැඩි හරියක්ම ඉන්නේ මේ රටේ ඊටාත්ම පල්ලෙහා මට්ටමේ දරිද්‍රතාවයෙන් පෙළෙන අප මුදල ගෙවා ගන්න බැරි තරම් දුෂ්කර තත්ත්වයක ඉන්න මිනිස්සු. ඒගොල්ලෝ කරලා තියෙන වැරදි දිහා බැලුවාම මේ මහා ලොකු වැරදි කරලා මිනී මරලා එහෙම ඇවිල්ලා ඉන්න අය නෙමෙයි හැමෝම ඉන්නේ.
සමහර වෙලාවට දඩයක් ගෙවා ගන්න බැරුව සමහර වෙලාවට මේ උසාවියට හරියට පෙනී සාක්ෂිකරයෙක් හැටියට පෙනී ඉන්නේ නැතුව වරෙන්තු ලැබලා සමහරලාට අප කෙනෙකුට අපස්සම් කරලා අපස්සම් කරපු කෙනා ඇවිල්ලා නැතුව මේ වගේ හේතු මත. ඉතින් මේ සිර මැදිවරි වල මේ බන්ධනාගාරවල ඉන්න හැම කෙනෙක්ම බරපතල අපරාධකාරයෝ මේගොල්ලන්ට කරන්න ඕන එකම දේ පහර දෙන එක, මේගොල්ලන්ට කරන්න ඕන එකම දේ මේක ඇතුලේ දාලා තියෙන එක, එළියට එන්න නොදී ඉන්න එක කියන ආකල්පයෙන් අපි මිදෙන්න ඕනේ. අපි හරියට තොරතුරු ටික හොයා ගන්න ඕනේ. ඉතින් මේ මං හිතන්නේ මේ ඊගාව කාරණේ තමයි අපි වටහා ගන්න ඕනේ මේ දැන් මේ රිමාන්ඩ් බන්ධනාගාරයකට ඇතුල් වෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන මේ පුද්ගලයෝ මේ අය ඉන්න තත්ත්වය කොච්චර දුෂ්කර තත්ත්වයකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම මේ මහර බන්ධනාගාරයේ සිදුවීම ආශ්‍රයෙන් බැලුවොත් ඒගොල්ලන්ට පුදුම ජීවිත බයක් ඇති වෙනවා. මේ වෛරසය ආසාදනය වුණොත් මෙතන ඉවරයි නේද කියන එක. එතකොට ඒ වගේ තත්යකට පත්වෙච්ච කෙනෙක් කොයි වගේ හැසිරෙයිද කියන එක ගැන පොඩ්ඩක් අපි ඒ තත්ත්වයටපත් වෙලා බලන්න ඕනේ. හිතලා බලන්න ඕනේ. අපි ඒ තත්ත්වයටපත් වුණොත් අපි කොහොම හැසිරෙයිද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මීට වැඩිය සානුකම්පික වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ දිහා මේ විශේෂයෙන්ම මේ බෞද්ධ වගේ ආගම් අදහන වැඩි පිරිසක් ඉන්න රටක මීට වැඩිය බොහොම කාරුණික වෙන්න ඕනේ, සානුකම්පික වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ දිහා බලනකොට. මේ ප්‍රශ්නේ දිහා මේ කියන්නේ තනිකරම මේක මේ අපරාධකාරයන් සහ නිර්අපරාධකාරයන් අතර තියෙන වෙනස ගැන සලකා බලන්නේ නැතුව කෙනෙක් අපරාධකාරයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන සලකා බලන්න ඕනේ අපි. දැන් දශක 3ක යුද්ධයකට මුහුණ දීපු රටක් විදියට ඒ යුද්ධයෙන් පස්සේ යුද්ධයේ අවසන් වුණාට පස්සේ ඒ වෙච්ච සිදුවීම් ගැන නිවැරදි සමාලෝචනයක්, ඒ ගැන ආපසු හැරී බැලීමක්, සමහර සිදුවීම් සමාජයක් විදියට අමතක කරන්නේ කොහොමද කියන එක පිළිබඳ සාකච්ඡාවක් සිද්ධ නොවිච්ච එක මේ වගේ ත්‍රාසජනක සිදුවීම් දිහා ආස්වාදයෙන් බලන්න සමාජය හුරු වෙනවා කියන එක පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. මොකක්ද මේ පිළිබඳව ඔබේ අදහස? මට ඒක ගැන න්‍යායාත්මක පැහැදිලි කිරීමක් කරන්න තරම් දැනුමක් නැහැ. නමුත් මට මෙන්න මේක කියන්න පුළුවන්. අපිට ලොකු වැරද්දක් වෙලා තියෙනවා. ඒ ලොකු වැරද්ද තමයි අපේ රටේ සිද්ධ වෙච්ච දරුණු ලේ ගැලීම් සම්බන්ධයෙන් ආපසු හැරී බැලීමක් කරලා නැති එක. දැන් ඇත්තටම ඒක දැන් දරුණු මම හිතන්නේ මේ සිර කඳුරු වල සිද්ධ වෙච්ච රැඳවියන්ට එරෙහිව සිද්ධ වෙච්ච අමානුෂික ඝාතන මම කලින් ප්‍රකාශ කරපු දර්ශන හතරම දිහා බැලුවොත් ඒව ගැන හරියම සාකච්ඡාවක් වෙලා නැහැ. ඒව කරපු අයට දඬුවම් ලැබිලා නැහැ හරියකට. ඒව කරපු අයට දඬුවම් ලබා දෙන්න අවශ්‍ය කරන මේ දේශපාලන නායකත්වයේ දේශපාලන උමනාව කවදාවත් පෙන්වලා නැහැ. එතකොට ඒව කරපු අයට ගැලවිලා යන්න පුළුවන්, ඒ ඕනෙම ඒ වගේ වැරද්දක් කරපු කෙනෙකුට ගැලවිලා යන්න පුළුවන් කියන මතය රාජ්‍ය නිලධාරීන්ගේ ඔළුවට දාලා තියෙනවා. ඒ මතය දාන්න ওই උදාහරණ හොඳටම ඇති. දෙවෙනි කාරණේ තමයි අපි දැන් සමාජයක් හැටියට බැලුවොත් ඒ මතය අපි සමාජයටත් දාලා තියෙනවා. අපි දැන් මේ රටේ 88 89 කාලේ සිදුවෙච්ච බරපතල ලේ ගැලීම් ටික දිහා බැලුවොත් ඒ වගේ දේවල් කරලා ඉවර වෙලා නිකන් බේරිලා ඉන්න පුළුවන් කියන මතය ජනතාවට දාලා තියෙනවා. ඒ මතය ජනතාවට දාපු හින්දා තමයි මම හිතන්නේ ඊට පස්සේ 2009 අවසන් වෙච්ච යුද්ධයේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක සාකච්ඡාවක් නොවෙන්නේ, ආපසු හැරී බැලීමක් නොවෙන්නේ. මේවා සේරම අපි එකතු කරලා බැලුවොත් 1900 අඩුම තරමින් 71 අමතක කරා. 71 සිදුවෙච්ච ලේ ගැලීම් අමතක කරා. 83න් පස්සේ ගොඩක් අයට මතක මෑත අතීතයේ සිදුවීම් දිහා බැලුවත් අපි හරියමං විදිහට මේ දිහා පසුපස හැරිලා බලලා නැහැ. ඒ නොබැලීම මං හිතන්නේ බරපතල සාපයක් ලෙස අපිට නැවත නැවතත් අත්විඳින සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ ගැන කතා නොකරන තරමට මේ දේශපාලන සාපය ඉතාමත් බරපතල විදිහට අපිට දැනෙන්න පටන් අර ගන්නවා. ඒක දැනෙන්න පටන් ගත්ත එක වෙලාවක් තමයි මේ මහර මේ සිරකරුවන් මේ රැඳවියන් ඝාතනය කියලා මට හිතෙනවා. ඒක සිද්ධ වෙච්ච වෙලාවේ අනේ අපෝයි කියන්න
ඉතුරු වෙච්ච අය නැහැ. දැන් මම දන්න තරමින් මං අහලා තියෙන හැරමින් මම ජීවත් වුණේ මේ සිංහල කතා කරන ගමක ගොඩක් හරියක්. ඒ කාලේ මම පුංචි කාලේ මේ වගේ මොනවා හරි මිනිස්සෙකුට පහර දීමක් වුණොත් මිනිස්සෙකුට කවුරු හරි ඊටම බරපතල විදිහට මේ හිංසනයක් කරොත් අනේ අපොයි කියන්න කම්මුල් අත ගහ ගන්න ගොඩාක් මිනිස්සු හිටියා. දැන් මං කල්පනා කරන්නේ කොහේ මිනිස්සු මොකද මේ මිනිස්සුන්ට වුණේ කියලා. මං හිතන්නේ මේ මිනිස්සුන්ට මේ සාපේ වැදුනා. ඒ සාපේ තමයි අපේ සිද්ධ වෙච්ච රටේ සිද්ධ වෙච්ච දරුණු ලේ ගැලීම් කිසිම දෙයක් ගැන විවෘතව සාකච්ඡා කරලා ඒ වරදවල් කරපු අයට දඬුවම් දීලා ඒවෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට වන්දි දීලා ඒ පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට යම්කිසි ආකාරයකට සහනයක් දීලා මේ වගේ දේවල් අපි නැවත වතාවක් සිදු නොවිය යුතුයි කියන දේශපාලන සාකච්ඡාවක් ඇති නොකරගත්ත එකේ සාපේ තමයි මේ අපි විඳින්නේ. ඒකින්ද තමයි දැන් මෙච්චර මහා කරුණාව දේශනා කරන බුද්ධ ආගමේවත් ඊ타මාත්ම සාමකාමී දේවල් සාකච්ඡා කරන හින්දු ආගමේවත් ඒ වගේම ඊ타මාත්ම සාමකාමී ඇදහිම් තියෙන අනිත් ආගම් වලින්වත් ඉන්න ඒ පිරිස්වල මෙන්න මේ ආකාරයේ සානුකම්පාවක් ඇති නොවෙන්නේ ඒකින්ද කියලා මට හිතෙනවා. බෞද්ධ භික්ෂූන්ගෙන් ගල්ගසා මරන්න ඕනේ වගේ ප්‍රකාශ එන්නේ ඒ සාපෙහින්ද කියලා මට හිතෙනවා. මම හිතන්නේ දැන්වත් අපි හිතලා බලන්න ඕනේ අපේ දරුවන්ට අපි උරුම කරලා දෙන්න ඕනේ මේ වගේ සමාජයක්ද කියන එක. මේ වගේ සමාජයක අනේ අපොයි කියන එක කියාගන්න බැරි සමාජයක් අපි දරුවන්ට උරුම කරලා දුන්නොත් ඒගොල්ලොත් ඒ තරමටම දරදඬු වෙයි, කර්කශ වෙයි, මිනිස්සු ගැන කිසිම කරුණාවක්, මෛත්‍රියක් නැති පුද්ගලයන් බවට පත් වෙයි. ඒ වගේම තමයි ඒ කරුණාව මෛත්‍රිය නැති වෙන අනික් මිනිස්සු ගැන විතරක් නෙවෙයි තමන්ගේම මිනිස්සු ගැන නැති වෙයි. තමන්ගේ අම්මා තාත්තවත් කවුද කියලා අඳුරන්නේ නැති මේ දරු පරපුරක් අපිට හදාගන්න වෙයි. මෙන්න මේ විදිහට ගියොත් මෙන්න මේ කිසිම ආකාරයේ එම්පති එකක් නැති. නමුත් අපි වටහා ගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි අපි ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල. අපි කවදාවත් මේ වෙනකොටත් කිසිම ආකාරයකින් ලොකු අපි සූදානම් වෙලා නැහැ අපේ ඡන්ද බලය අයිතිය නැති කරගන්න අපිට අපේ මේ නියෝජිතයව පත් කරන්න තියෙන අයිතිය නැති කරගන්න අපි සූදානම් වෙලා නැහැ. අපි ඊ타මාත්ම ඔටෝක්‍රැටික් ඒකාධිපති නායකයන්ව පත් කරලා තියෙන බව ඇත්ත. හැබැයි හැමතිස්සෙම ඔය අයව පත් කරේ අපි. මොකද අපි හැමතිස්සෙම මේ අඩුම තරමින් මේ සබ්කොන්ෂියස්ලි හරි යටිහිතෙන් හරි අපිට උමනා වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජයක් තුල පමණයි අපිට යම්කිසි ආකාරයක ආරක්ෂාවක් තියෙන. එහෙම නැත්නම් ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල ඒ ආරක්ෂාව අපිට ලබා ගන්න නම් අපි නීතියට ගරු කරන්න ඕනේ. නීති ආධිපත්‍යය පිළිපදින්න ඕනේ. අපි හැම කෙනෙක්ම අපිට පුළුවන් ආකාරයට නීති ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපේ නීතිය ඇත්තටම දැන් එක පැත්තකින් අපි ආගම ගැන කතා කළා. අපේ නීතිය ඇත්තටම න්‍යායානුකූලව මේ හැම කෙනෙක්ම ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදන තියෙනවා. හැම සිර කඳුරක ඉන්න හැම හැඳවියෙකුටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒ ජීවත් වීමේ අයිතිය විතරක් නෙවෙයි කිසිම ආකාරයක ශාරීරික පීඩනයකට ලක් නොවී සිටීමේ අයිතිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි මානසික පීඩනයකට ලක් නොවී සිටීමේ අයිතිය තියෙනවා. ඒ වගේම මේ කොරෝනා වගේ බරපතල ව්‍යසන තත්ත්වයක් තියේදී මරණ බයක් ඇති වෙලා තියෙන කෙනෙක්ගේ ඒ බය මම හිතන්නේ අධිකරණයකදී අපිට තර්ක කරලා අර්ථ නිරූපණය කරන්න පුළුවන් ඒකත් ජීවත් වීමේ තියෙන අයිතිය නැති වෙයි කියන බයක් තියෙනවා කියලා. එතකොට නමුත් ඒ තරම් ඊ타ත්ම ආරක්ෂාකාරී විදිහට න්‍යායාත්මකව තියෙන නීතිය පිළිගන්නවත් ඒක ක්‍රියාත්මක කරන්නවත් අවශ්‍ය කරන සමාජීය තල්ලුව අපි ලබා දීලා නැහැ. ඒ තල්ලුව අපි දුන්නොත් විතරයි අධිකරණයට පුළුවන් වෙන්නේ ඒ නීතිය ආරක්ෂා කරන්න. අපි අයිතිවාසිකම් ඉල්ලා හඬ නැගුවොත් පමණයි දේශපාලඥයන් සූදානම් වෙන්නේ ඒ අයිතින් අපිට ලබා දෙන්න. නැත්නම් ඒගොල්ලෝ ඉතාමත්ම ලේසියෙන් මේ අයිතින් අපෙන් පැහැර ගන්නවා. ඒ අයිතින් පැහැරගත්තට පස්සේ නැවත වතාවක් ඒවා ලබා ගැනීම ඉතාමත්ම දුෂ්කර වෙනවා. එතකොට අපේ අනාගත පරපුරට අයිතින් නැති වෙනවා. ඉතින් මං හිතන්නේ ඊ타මත්ම මේ අපි වටහා ගත යුතු වන්නේ ඒ අයිතීන් ලබා ගැනීමට නම් අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට නම් අපි විසින් වැදගත් වශයෙන්ම කළ යුතු එක සාකච්ඡාවක් තමයි අපි මොකද්ද කරේ කියන එක මේ වෙනකම්. අපි මෙච්චර ලේ ගැලීම් ඇතිවෙච්ච රටක කවදාවත් ඒ ගැන සාකච්ඡා කරලා නැහැ. එතකොට අපි ඒ ලේ ගැලීම් ඇතිවෙච්ච අය වෙනුවෙන් ඒ කියන්නේ මේ දුක් විඳපු අය වෙනුවෙන් කිසිම ආකාරයක සහනයක් දීලා නැහැ. අපි එක යුද්ධකින් තවත් යුද්ධයකට මාරු වුණා.
එහෙම මාරු වෙච්ච අපිට ජාතියක් හැටියට මේ යුද්ධෙන් තවත් යුද්ධයකට මාරු වෙන්න හරිම ලේසියි. සමහරලාට අපේ එක පරම්පරාවක් ඉන්නේ ඒගොල්ලෝ දන්නේ යුද්ධ විතරයි. ඒ යුද්ධ නැති වුනහම අමාරුයි වගේ. එතකොට ඒ යුද්ධේ කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක මේ ශිෂ්ට සම්පන්න සමාජයක තිබිය යුතු කොටසක් නෙවෙයි කියන සාකච්ඡාව අපි ඇති කරලා නැහැ. ඒ පණිවිඩය අපේ දරුවන්ට අපි ලබා දීලා නැහැ. එහෙම ලබා නොදුන්නාම ඒගොල්ලන්ට මේ යුද්ධය ආතල් එකක් වෙනවා. මේ යුද්ධෙම ඉන්න හිතෙනවා. ඒ හුඟක් අය වටහා ගන්න නැති කාරණයක් තමයි මේ යුද්ධේ තියෙන්නේ අපි අතරේ තවත් මේ වෙන කොහේ හරි ඉන්න සුළු ජාතියක් හරි මුස්ලිම් අය හරි දෙමළ අය හරි අතරේ කියන කතාව. ඒ හින්දා තමයි මම හිතන්නේ මේ කොරෝනා ආසාදනයේ ආශ්‍රයෙන්ම මේ යුද්ධක ස්වභාවයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ වරින් වරට හතුරු හොයනවා. මේක කරන්නේ කවුද? මේකට වග කියන්න ඕනේ කවුද කියලා හතුරු හොයනවා. ඒ හතුරු හොයන යුද්ධ මානසිකත්වයේ තියෙන නිසා මම හිතන්නේ. වරකේ හතුර මුස්ලිම් මිනිහා වෙනවා. තවත් වරකේ හතුර ඇඟලුම් සේවිකාව වෙනවා. තවත් වරකේ හතුර මේ මාළු මේ අල්ලන මිනිස්සයා හෝ මාළු වෙලෙන්ද බවට පත් වෙනවා. ඉතින් ඔය එසේ හැමතිස්සෙම සැරෙන් සැරේට අපි සතුරෙක්ව හොයා යන ගමනේදී තව දවසක ඔය සතුරා කියන කෙනා හැටියට අපිට ඇඟිල්ල දික් වෙනවා. අන්න ඒක අපි වටහා ගන්න ඕනේ. අපිට ඇඟිල්ල දික් නොවුනත් අපේ දරුවෙකුට අපේ මිතුරෙකුට ඇඟිල්ල දික් වෙනවා. ඒ කාරණය මේ රටේ ජනතාව විසින් වටහා ගන්න ඕනේ. ඒ කාරණේ වටහා ගන්න එක ලේසි පහසු කාරණයක් නෙමෙයි දුෂ්කර කාරණයක්. යුද්ධයක් තුල ජීවත් වෙච්ච මිනිස්සුන්ට අපි දැන්වත් මේ යුද මානසිකත්වයේ මිදිලා අපි වටහා ගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ආරක්ෂා කරගන්න නම් අපි කළ යුතු වන්නේ මේ ප්‍රජාතන්ත්‍රීය වාදී වටිනාකම් නැවත වර්තාවක් වැළඳ ගැනීම. ඒක එක කොටසක් තමයි මිනිස්යාගේ මානසික අයිතිවාසිකම් වලට ගරු කිරීම. හැම මිනිසියෙකුටම සමානාත්ම ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වීමට ඉඩ ලබා දීම. ඊගාවට ඒ හැම මිනිසයා කියලා කිව්වහම මුස්ලිම් මිනිහත් දෙමළ මිනිහත් කොරෝනා ආසාදිතයත් මාළුකාරයත් සිර කඳුර කියන රැඳවියත් මේ හැම අයම මිනිස්සු හැටියට සැලකීම. එතකොට ඒක ඊගාව කාරණේ තමයි මේ අපිට අපේ අතින් සිද්ධ වෙච්ච ලේ ගැලීම් මේ රටේ සිද්ධ වෙච්ච බරපතල වැරදි වලට හේතු හොයලා ඒ වැරදි නිවැරදි කර ගැනීම. නීති ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීමට අපිට කළ හැකි හැම දෙයක්ම කිරීම. ඊ타මත්ම ඥානවන්ත විදිහට මේ රටේ ඡන්දවලදී නියෝජිතයන් පත් කර ඒ තීරණය ගැනීමට අවශ්‍ය කරන සුදුසු නියෝජිතයන් තෝරා ගැනීම. ඒ නියෝජිතයන් ඒ තීරණ ගන්නා නැති විට ඒ නියෝජිතයන්ට එරෙහිව අරගල කරලා බල කරලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කර ගැනීම උත්සාහ කිරීම. ඉතින් මම හිතන්නේ ඒක ඊටමත් විශාල කාර්යභාරයක්. ඒ විශාල කාර්යභාරය මේ රටේ ජනතාව විසින් ඉටු කළ යුතු වෙනවා. එහෙම නැත්නම් අපිට ඉතුරු වෙන්නේ තවත් යුද්ධයක් පමණයි. අපි යුද්ධයකින් යුද්ධයකට මාරු වෙවි යන අරගලයකට මාරු වෙවි යන ලේ ගැලීමකට මාරු වෙවි යන ඒ කිසිම දෙයක් ගැන කිසිම දැනීමක් හැඟීමක් නැති මේ බොහොම මේ යාන්ත්‍රික අශිෂ්ට මිනිස්සු වගේක් බවට පත් වෙයි මෙහෙම ගියොත්. දැන් මේ ඔබ කතා කරා දිගටම මානව අයිතිවාසිකම් සහ මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳව කතා කරා. දැන් අපේ සමාජයේ තියෙන අදහසක් මේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න එක අරගල කරන එක ඒක නොකළ යුතු දෙයක්. ඒක නිකන් අර මේ කිසියම් කණ්ඩායමකට විතරක් අයිති වැඩක්. ඒක අර සමාජයට ඒ කියන්නේ මොකක් හරි අයිතිවාසිකමක් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන එක පවා සමාජයට හානි කරයි වගේ අදහසක් තියෙනවා සමාජයේ. වැඩිපුරම හිතනවා තමන්ගෙන් වෙන්න ඕන වගකීම් ඉටු කරන එක තමයි මේ රටවැසියාගේ කාර්යභාරය කියන්නේ. එතකොට දැන් ඇයි මේ අයිතිවාසිකම් ගැන මානව හිමිකම් ගැන කතා කරන්නේ? ඒ මානව හිමිකම් සමාජයකට ඇයි වැදගත් වෙන්නේ? ගොඩක් අය හිතනවා මේවා මේ ඉබේ පහළ වෙලා තියෙන්නේ අපි අද ජීවත් වෙලා ඉන්නේ මම රැකියාවක් කරන්නේ ඔබ මං කියන මේ කතාව අහගෙන ඉන්නේ එතකොට මේ කතාව තවත් අය තමන්ගේ රූපවාහිනියෙන් හෝ ලැප්ටොප් එකෙන් නරඹන්නේ මේවා මේ ඉබේ වෙන දේවල් කියලා. මේවා ඉබේ වෙන දේවල් නෙවෙයි. එතකොට දැන් මම පාරක බැහැලා යනකොට කවුරු හරි නිකන් හිතුමතේට ඇවිල්ලා මට පහර දෙන්නේ නැත්තේ ඇයි? එහෙම මොනවා හරි වුණොත් මට පොලිසියකට ගිහලා පැමිණිලි දාන්න පුළුවන් ඇයි? එතකොට මට මොකක් හරි අසාධාරණයක් වුණොත් කොහාට හරි ගිහලා දුක් ගැනවිල්ල කියන්න පුළුවන් ඇයි? මෙන්න මේ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. මේ හැම දෙයක්ටම උත්තර තියෙන්නේ අපි මේ යම්කිසි ආකාරයක මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නමට හෝ පිළි අරගෙන තියෙන නිසා. පොඩ්ඩක් හිතන්න අපි ඉඳලා හිටලා දකිනවා ප්‍රවෘත්තිවල ඔය සමහර ඉස්සර ඇෆ්ගනිස්තානයේ සිද්ධ වෙච්ච දේවල්. තාමත් අපි දකින ඇෆ්ගනිස්තානයේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පෙන්නකොට මිනිස්සු කොච්චර විශේෂයෙන්ම කාන්තාව සහ ළමයි කොච්චර දුෂ්කර තත්ත්වවලද ඉන්නේ කියලා. ඔවුන්ට මූණක්වත් නැහැ. ඔවුන්ගේ මූණ පවා සම්පූර්ණයෙන්ම
මේ කියන්නේ වසාගෙන ඉඳ සිද්ධ වෙනවා මේ පොදු තැන් වලට යනකොට මේ දැන් ඒක මම හුදු ආගමික මේ ප්‍රකාශනයක් හැටියට පැත්තකට දාන්න සූදානම් නැහැ. ඒ වගේම රැකියාවක් කරන්න නැහැ, ඉගෙන ගන්න නැහැ. මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් හිතන්න මොහොතකට මේ ලෝකේ තියෙන ඉතාමත්ම අඩුම අයිතිවාසිකම් තියෙන රටවල් දිහා බලලා. එතකොට ඊගාවට මේ ඉතාමත්ම දූෂිත රටවල් දිහා බලලා මේ රටවල් දිහා බැලුවම අපිට පේන එක කාරණයක් තමයි දැන් විශේෂයෙන්ම මේ මැද පෙරදිග සිදුවෙච්ච මේ මෑත කාලේ සිදුවෙච්ච යුද්ධයේදී කොහොමද මිනිස්සු ඝාතනය වෙන්නේ, කොයිතරම් පල්ලෙහා විදිහටද මනුෂ්‍ය ජීවිතය කියන එක සලකලා තියෙන්නේ. දැන් මෙහෙම දෙයක් සලකලා බැලුවම අපි එක වෙලාවකට ඉන්නේ ඉතාමත්ම සුන්දර තැනක කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක හැදිලා තියෙන්නේ නිකන් නෙමෙයි. මේක හැදිලා තියෙන්නේ අපේ නායකයෝ ඉඳලා තියෙනවා, අපේ අරගල කරපු අය ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ එකතු වෙලා ගොඩාක් දේවල් අපිට දීලා ගිහිල්ලා තියෙනවා මැරෙන්න කලින්. ඒකෙන් ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ රටේ අපිට හම්බෙන්න නොමිලේ ලැබෙන අධ්‍යාපනය. ඊගොට නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවය. මේවා නිකන් දුන්නේව නෙවෙයි. එතකොට අපිට අද උසාවියකට යන්න පුළුවන්කම තියෙන්නේ අපේ අයිතිවාසිකම් ගැන මේ කතා අපිට අයිතිවාසිකම් තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනුව එසේ තිබිය යුතුයි කියලා බ්‍රිතාන්‍යෝ මේ නිදහස ලබා දෙන්න කලින් තීරණය කරලා ගිය නිසා ඒ සිස්ටම් එකේ ඒ ක්‍රමවේදයට අනුව අපිට අයිතිවාසිකම් තියෙනවා. ඉතින් මේවා ඉබේ ලැබෙන දේවල් නෙවෙයි. අනිත් එක මේවා හැමදාම තියෙන දේවලුත් නෙවෙයි. අපි නිකම්ම බලන් හිටියොත් මේවා ක්‍රමානුකූලව දිය වෙලා යන්න පුළුවන්. අර මූදේ මේ රැල්ල ගහන තැන ඒ වෙරළ ආරක්ෂා කරන්න එතන ගල් දාලා ඒ වෙරළ ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ වෙරළ සැරෙන් සැරේට පොඩ්ඩ හේදිලා ගිහිල්ලා තමන්ගේ ගෙවල් ගාවටම එනවා වගේ මූද අපිත් මුකුත්ම නොකර නිකම්ම බලාගෙන හිටියොත් මේ හැම දෙයක්ම පොඩ්ඩ දිය වෙලා අපෙන් යන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉතුරු වෙයි වෙරළ මේ මූද අපේ ගේ ගාවටම ආවට පස්සේ ගේ ඊට පස්සේ අපි මැරුණාට පස්සේ අපේ දරුවන්ට ඒ ගේවත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි වටහා ගන්න ඕනේ. ඉතින් දෙවෙනි කාරණය දැන් හුඟක් අය හිතනවා මේ අපේ වගකීම් ටික ඉටු කරලා හිටියාම ඇති කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම අපේ වගකීම් ඉෂ්ට කරනවද කියන එක. එතකොට අපේ වගකීම් වල එක කොටසක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දය දීම නෙමෙයි. ඡන්දය දීමෙන් එහා වගකීම් ගොඩක් තියෙනවා. අපි ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමට කටයුතු කරන්න ඕනේ. අපිට ලබා දීලා තියෙන නොමිලේ අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි රැකියාවක් කරන්න ඕනේ. අපි බදු ගෙවන්න ඕනේ. බදු වලින් අපේ රටේ මේ තමන්ගේ රැකියාව කරගන්න බැරි දුප්පත් වයෝවෘද්ධ ආබාධ තියෙන වගේ අයව සලකා මේගොල්ලන්ව රැක බලා ගන්න ඕනේ. එතකොට ඒ බදු වලින් තමයි අපි හමුදාවක් නඩත්තු කරන්නේ, පොලිසිය නඩත්තු කරන්නේ. එතකොට අපි සතු වගකීම් තියෙනවා. ඒ වගකීම් අපි හරියට ඉෂ්ට කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට අපි විතරක් නෙවෙයි හැමෝම මේ වගකීම් ඉෂ්ට කරනවද කියලා ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම දේශපාලඥයෝ, විශේෂයෙන්ම පොලිසිය. දැන් පොලිසියට පුළුවන් නම් මහර රැඳවියන්ට පහර දෙන්න. ඊගව දවසේ පොලිසියට පුළුවන් මහර සිර කඳවුර ඉස්සර උද්ඝෝෂණය කරන අයට පහර දෙන්න. එතකොට ඒගොල්ලෝ ඒ වගකීම් ඉෂ්ට කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මම කියන්නේ අපි හැමෝම සතුව තියෙනවා නයිසර්ගිකවම බැඳිච්ච වගකීමක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. නීති ආධිපත්‍ය ආරක්ෂා කරගන්න. ඒක අපි වෙනුවෙන් සහ අපේ දරු දැරියන් සහ අනාගත පරපුර වෙනුවෙන් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි මම හිතන්නේ අපි කිසිම දෙයක් නොකර හිටියොත් මේ කිසිම දෙයක් අපිට හම්බෙන්නෙත් නැහැ, ලැබෙන්නෙත් නැහැ, අපෙන් නැති වෙලා යනවා. තුන්වෙනි එක මං හිතන්නේ ඉතාමත්ම වැදගත් කාරණේ අපි ඉතාමත්ම අවදියෙන් සිටින්න ඕනේ හැමතිස්සෙම අපේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වෙන වෙලාවල්. මම හිතන්නේ මහර බන්ධනාගාර ආශ්‍රයෙන් සිදුවෙච්ච ඝාතන අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ කළු පැල්ලමක්. ඒක ඉතාමත්ම බරපතල කැලලක් බවට පත් වෙනව නොමැකී තියෙන අපි ඒ සම්බන්ධයෙන් මුකුත් නොකරොත්. මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම කළු පැල්ලමක්. ඒ සම්බන්ධයෙන් හරියමන් දෙයක් සිද්ධ වෙලා නැහැ. ඊට කලින් බිඳුණු වැව සහ මේ ඊට කලින් වැලිකඩ බන්ධනාගාරයේ සිර රැඳවියන්ව ඝාතනය කිරීම වගේ කළු පැල්ලම් ගණනාවක් තියෙනවා. සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්තම්, නඩු පැවරුවේ නැත්තම්, පරීක්ෂණ පැවැත්වුවේ නැත්තම් ඒවා කළු පැල්ලම් බවට ඉතුරු වෙනවා. එතකොට ඒවා එසේ කළු පැල්ලම් බවට ඉතුරු වෙලා ඒවා ඒ අසාධාරණ සිද්ධ වෙච්ච අයට කිසිම යුක්තියක් ඉටු නොවන තත්ත්වයටපත් වෙන තත්ත්වයට අපි බලන් ඉන්නවා කියලා කියන්නේ මේව නැවත නැවත සිදු වෙන්න ඉඩ ඇරලා අපි බලන් ඉන්නවා කියන එක. දැන් මීට අමතරව තවත් කාරණයක් ඒ තමයි
කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවගත්තු ක්‍රියාමාර්ග අතරේ එකක් තමයි ඩ්‍රෝන කැමරා පාවිච්චි කරන එක. එතකොට මේ පිළිබඳව සමාජයේ අවශ්‍ය තරමේ සාකච්ඡාවක් ඇති වෙනවා දකින්න ලැබුණේ නැහැ. වසංගතයක් මර්ධනය කිරීම සඳහා ඩ්‍රෝන කැමරා පාවිච්චි කිරීමට අදාළ කාරණා පිළිබඳව ඔබත් Zoom තාක්ෂණය හරහා සිද්ධ වෙච්ච සාකච්ඡාවකදී වැදගත් අදහසක් පළ කරලා තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් නැවත මතක් කරගන්න කැමතියි. මගේ මතය නම් න්‍යායානුකූලව බැලුවොත් අපේ මූලික අයිතිවාසිකම් වල මේ පුද්ගලිකත්වයේ අයිතිය ප්‍රකාශිතව සඳහන් නොවුනත් අපිට තර්ක කළ හැකි වෙනවා අපේ පුද්ගලිකත්වයේ අයිතියට මේ බාධා කිරීමක් තමයි මේ කරන්න කියලා. ඒ කියන්නේ අපේ නිවර්ස් වලට අපේ ඉඩම් වලට අපේ තාප්පොලින් උඩට එබිලා බලන්න පුළුවන් ඉහළ ඉඳලා පල්ලෙහා බලන්න පුළුවන් මේ දෙවියෝ බලනවා වගේ ක්‍රමවේදයක් නෙමේක තියෙන්නේ. එතකොට අපි කවදාවත් අපේ ගෙවල් හදලත් නැහැ ඉඩම් නිර්මාණය කර මේ කියන්නේ වතු නිර්මාණය කරලත් නැහැ මේ උඩින් ඇවිල්ලා බලන අයව වහගන්න. එතකොට අපි මෙච්චර කාල අපේ හැමෝගෙම එකඟතාවයක් තිබුණා කවුරුත් උඩින් ඇවිල්ලා අපිව බලන්නේ නැහැ කියලා. එහෙම ඒ එකඟතාවයේ සහ වටහා ගැනීම අඩුව තමයි අපි මෙච්චර කාල ජීවත් වුනේ. එතකොට උඩින් ඇවිල්ලා බලන්න ඕන නම් ඒගොල්ලෝ දෙවිවරු වෙන්න ඕනේ නැත්නම් වෙනත් කාණ්ඩයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම හිතන්නේ අපි හැමෝම අපරාධකාරයෝ හැටියට එක ලෙස සලකන ක්‍රමවේදයක් වෙන්න ඕනේ. අපි ගැන සැකයි. කාටද සැක? මේ ඩ්‍රෝන ක්‍රියාත්මක කරන අයට. මේ ඩ්‍රෝන ක්‍රියාත්මක කරන්නේ කවුද? මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවට ඔබ මම අපි හැමෝ ගැනම සැකයි. මේ සැකය නිසා තමයි මේ අපි හැමෝම ඉහලින් මේ පියාඹන කැමරා පාවිච්චි මේ යවන්නේ. දැන් මම හිතන්නේ මේ දැන් ඔන්න අපි අවස්ථාවකට ඇවිල්ලා තිනවා අපිත් සැක කරලා තිනවා මම මේ කතාව පටන් ගත්තෙත් එතන ඉන්නේ මම කතාව පටන් ගත්තෙත් මම කිව්වේ අපිව සැකකාරයෙක් වෙන්න යන වෙලාව මහා ලොකු වෙලාවක් නෙවෙයි දැන් ඩ්‍රෝන කැමරාවක් අපි ඉස්සරහින් දාලා තිනවා ඒ දාන සංකල්පයම අපිව සැකකාරයෙක් හැටියට සලකන සංකල්පය මොකද අපිව අවිශ්වාසයි අපි හරියට අපේ වගකීම් ඉටු නොකරයි කියන අපිව අවිශ්වාස කරලා අපේ පුද්ගලික ස්පේස් එක ඉඩට ඉහලින් අපිව මේ ඇවිල්ලා මේ පරීක්ෂාවට ලක් කරනවා. මම හිතන්නේ මේ සංකල්පය ඉතාමත්ම මේ ඩිස්ටර්බින් මේ හරිම මේ හිතට බාධා කරන සංකල්පයක්. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ඉහලින් ඇවිල්ලා කවුරුහරි අපිව බලන් ඉන්නවා කියන හැඟීම ලබා දෙන සංකල්පය හරිම මේ බාධාකාරී සංකල්පයක්. ඒ කියන්නේ හැමතිස්සෙම අපි දිහා කවුරුහරි බලන් ඉන්නවා කියන එක හැමතිස්සෙම අපි දිහා බලන් ඉන්නවද කියලා වටපිට බලලා චෙක් කරන්න වෙන එක හරිම මේ මානසික වදයක් බවට පත් වෙනවා. එතකොට අපි ඒ වදේ අත්විඳිය යුතුද? වසංගතයක් ආරක්ෂා කිරීමේ නාමයෙන් පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඇත්තටම වසංගතයෙන් බේරෙන්න අපි විසින් කළ යුත්තේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ওই ඩ්‍රෝන කැමරා අපේ ගෙවල් ඉස්මුදුනේ යමන එකද කියන එක. එතකොට මේ වෙනකොට ඇත්තටම සිද්ධ වෙලා තියෙන විශේෂඥ මේ සම්බන්ධයෙන් වසංගත විශේෂඥයෝ කරලා තියෙන පරීක්ෂණ සේරම තියා බැලුවාම මේ ඩ්‍රෝන කැමරා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ පාවිච්චි කළ යුතුයි කියලා. මේ ශිෂ්ට සම්පන්න සමාජවල වසංගතේ පාලනය කරන්න ඩ්‍රෝන කැමරා පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඊටමත් ඒකාධිපතිවාදී පාලන තියෙන චීනය වගේ රටවල් වල නම් හැබැයි කැමරා පාවිච්චි කරනවා මේ මම ඒ අහලා නැහැ ඩ්‍රෝන කැමරා කියලා. ඒ රටවල නාගරිකෝ හැමතැනම CCTV කැමරා හයි කරලා තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ නාගරිකෝ ප්‍රධාන මේ මර්මස්ථාන වල හයි කරලා තියෙන CCTV කැමරා ගැන නෙවෙයි. අපේ ගෙවල් වල අපිට ඉහළින් පියාඹන කැමරා ගැන. එතකොට මම කියන්නේ මේ දැන් එහෙම සවි කරන්නේ ඇයි? එහෙම සවි කරන්නේ හැමෝම මොනවද කරන්න කියලා බලන්න. දැන් ඉතින් මේක සවි කරලා නිකන් ඉන්නේ නැහැනේ. තව පැත්තක ඉඳලා රූපවාහිනී තිරයක ඔබ මම කරන්නේ මොනවද කියලා කවුරු හරි බලන් ඉන්නවා. එතකොට ඒ සම්බන්ධයෙන් මේ පටිගත කිරීමක් කරනවා. ඒ පටිගත කිරීම හැමතැනම තියෙනවා. එතකොට දැන් මගේ ජීවිතය පටිගත කරන්න මම ආණ්ඩුවට ඉඩ දීලා බලන් ඉන්නවද? අන්නේ ප්‍රශ්නේ තමයි මම ඔබෙන් අහන්නේ. ඒ පටිගත කිරීමෙන් ආණ්ඩුව කොහොමද කොරෝනා පාලනය කරන්නේ? කියන ප්‍රශ්නේ මට තියෙන්නේ. එතකොට දැන් මිනිස්සු එළියට බහලා යන්නේ ලොක්ඩවුන් වෙලාවක මේ එක්ක මේ මොන හරි කෑමක් ගන්න බඩගින්නට. එහෙම නැත්නම් තව මොන හරි අවශ්‍යතාවයකට මොන හරි දෙයක් කරගන්න. එහෙම නැත්නම් ව්‍යායාමයක් කරන්න. නිකන් හිතුමතේට ඔහේ ඇවිදගෙන යනවා නෙමෙයි. ඉතින් ඇවිදගෙන යාමත් හිතුමතේට ඇත්තටම අවශ්‍යයි මිනිසුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන්. මොකද හැමදාම ගෙවල් වල ඉන්න බෑ. එතකොට මේ වගේ වෙලාවක ඒක රෙගියුලේට් කරන ක්‍රමයක් තියෙන්න ඕනේ. දැන් ලෝකේ බොහෝමයක් රටවල ඉතාමත්ම දරුණු අවස්ථාවලදී පවා කිව්වේ ව්‍යායාමයට කරන්න හරි එළියට යන්න ඉඩ දුන්නා.
දැන් එතකොට මිනිස්සු එළියට බහලා ගියා කියලා මේක මේ පාලනය කරන්න බෑ කියලා ඒක එළියට බහලා යාම සම්පූර්ණයෙන්ම මේ තහනමකට ලක් කරන්න ගියේ නෑ හැම රටක්ම. දැන් අපේ තියෙන ඒකත් නෙමෙයි තහනමකට එළියට බහලා යාම අනේක යම් පාලනය කරනවා ඒක සමහරලාට අවශ්‍ය වෙන්න පුළුවන් ඒක සමහරලාට ක්‍රමානුකූලව කරන්න වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරලා දීලා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි මේ එළියට බහලා යනවද නැද්ද කියන එක පරීක්ෂාවට ලක් කරන්න කැමරාව පාවිච්චි කරන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි මේ සිස්ටම් සදාගත්තට පස්සේ මේ කැමරා මේ රෝගී ඉවරනට පස්සේ මේ අවදානම ඉවරනට පස්සේ මේගොල්ලෝ මේ කැමරා අපහො කබඩ්ස් වලට දාලා වහලා තියයි කියලා අපි හිතනවා. ඇයි අපි එහෙම හිතන්නේ? මොකද ඊට පස්සේ මේ ආණ්ඩුවට පස්සෙපත් වෙන ආණ්ඩුවකට හෝ තමන්ගේ ජනතාව ගැන සැකයක් ඇති වෙච්ච ගමන් මේ කැමරා අපහො පියාඹන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ ජනතාව ගැන සමහර ආණ්ඩු ඉන්නවා හැමදාම සැකයි. විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුවට එහෙම සැකයක් තියෙනවා කියලා හොඳටම පේනවා. මේ ආණ්ඩුව අප්‍රසාදයට ලක් වෙලා යනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම එතකොට මේ කැමරා සදාකාලෙම අපි ඉහළින් යන්න පටන් ගන්නවා. එතකොට අපි හිතන් ඉන්නේ අපේ දරුවන් ගැන අපේ පවුලේ සමාජිකයන් ගැන ඔත්තු හොයන්න මේ කැමරා අපි ඉහළින් යන එක යන්න ඇතරලා නිකන් ඉන්නවද කියලා. මේවා පටිගත කරන කම්පියුටර්ස් වලට කාටද මේ ගිහිලා බලන්න පුළුවන්. මේවා පටිගත වෙන තැන්වල රූපවාහිනී තිරවල කවුද මේවා ඉඳන් බලන්නේ? මම හිතන්නේ අන්නේ ප්‍රශ්න වලට උත්තර අපි හොයා ගන්න ඕනේ. වැඩියෙන්ම අහන්න ඕනේ ප්‍රශ්නේ මේක අත්‍යවශ්‍යද? මේ වෙලාවේ කරන්න තියෙන වැදගත්ම දේ කැමරා අපි ඉහළින් යවන එකද? එහෙම නැත්නම් අවශ්‍ය කරන පහසුකම් වෛද්‍ය පහසුකම් ලබා දෙන එක, රෝහල් වැඩි දියුණු කරන එක, එතනින් ගියාම දැන් මෙහෙට අනිත් දෙන්න තියෙන එන්නත ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු කිරීම, PCR පරීක්ෂණ අඛණ්ඩව කිරීම ඒ වගේම මේ රැකියාවක් කරගන්න බැරුව දුෂ්කර මට්ටමකට පත් වෙලා ඉන්න පවුල් වලට උදව් කිරීම, අධ්‍යාපන කටයුතු කරන්න බැරුව ඉන්න දුප්පත් පවුල් වල අයට අවශ්‍ය කරන එම උපකරණ ලබා දීම මේ වගේ කරන්න පුළුවන් විශාල දේවල් ප්‍රමාණයක් තියෙනවා කැමරා ඉහළරීමට අමතරව. ඒක මං හිතන්නේ මේ රජයේ තියෙන යුද මානසිකත්වයත් එක්ක ආපු මේ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය ඉතාමත් අවාසනාවන්ත විදිහට මේ රටේ ඇතැම් යුද මානසිකත්වයට ලක් වෙච්ච ජනතාවගෙන් කොටසකුත් අනුමත කරමින් සිටීම ඉතාමත්ම කනගාටුදායක කාරණයක්. දැන් මේ ක්‍රියාවලියට අනුමැතිය දෙන ජනතාව බහුතරයක් හිතන්නේ සමාජයේ ඊටාම වගකීම් විරහිත විදිහට තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේ වගකීම් විරහිත සමාජයට යම් ආධිපත්‍යමය බලයක් ඕනේ මේ සමාජයේ හික්මවන්න. ඒ පැත්තෙන් තමයි උන් අනුමැතිය දෙන්නේ. ඒ අදහසෙත් යම් සාධාරණ බවක් තියෙනව නේද? නෑ මම කිසිම සාධාරණ බවක් දකින්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ රටේ මිනිස්සු වගකීමෙන් විරහිතව කටයුතු කරන්නේ. ඒක උදාහරණයෙන් පෙන්වලා තියෙන හින්දා මේ රටේ ඉන්න ඉහළම තැන්වල ඉන්න අය. දැන් මේ රටේ ඉන්න ඉහළම තැන්වල ඉන්න අය ওই කිසිම වගකීමක් ඇතුව කටයුතු කරන බව කිසිම වෙලාවක පේන්නේ නැහැ. මම කියන්නේ ඒක රෝගී තත්ත්වයේ සම්බන්ධයෙන් නෙවෙයි හැම දෙයක් සම්බන්ධයෙන්. වාහනයක් පදවනකොට රථ වාහන නීති උල්ලංඝනය කරනවා. වගකීමෙන් කරනවා නම් එහෙම කරන්න බෑනේ. ඊට පස්සේ පොලිසිය ඒගොල්ලන්ට විරුද්ධව කටයුතු කරන්න යනකොට පොලිස් නිලධාරීන්ව මාරු කරනවා. පොලිස් නිලධාරීන්ට බැනවදිනවා. එතකොට ඊගාවට මේ ඕන තරම් හොරා කනවා ගසා කනවා. මේක එපා අපේ රටේ හැම මිනිස්සුම දන්නවා. ඒක රහසක් නෙවෙයි. මේ බයිසිකල් වලින් යන මොටර් සයිකල් වලින් යන දේශපාලඥයෝ පහුවෙනිදා හොඳ වාහන වලින් යනවා මාලිගාවල් වගේ ගෙවල් හදනවා. ඒ කියන්නේ මේ මිනිස්සු දන්නවා ඒක. එතකොට අමුවේ නීතිය කඩනවා. ඊට පස්සේ දැන් කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් මේ තත්ත්වය ගත්තොත් අපි දැක්ක මේ මධ්‍යම පළාතේ තොණ්ඩමන්ගේ මේ තොණ්ඩමන් මේ කියන දේශපාලඥයාගේ මලගෙදරට කොහොමද ඒකට අවශ්‍ය කරන දේවල් ලබා දෙන්න කොහොමද කොරෝනා නීති සේරම කඩා බිඳලා දැම්මේ කියලා. එතකොට මේ වගකීමකින් විරහිතව කටයුතු කරන එකට ඒක අපේ ඉහළම තැන්වල ඉන්න හිටම් පෙන්වලා දීලා තියෙනවා. පළවෙනි කාරණේ ඒක පෙන්ලා දීලා තියෙනවා එහෙම කරන්න පුළුවන් කියලා. දෙවෙනි කාරණේ පෙන්ලා දීලා තියෙනවා ඒක කරාට කමක් නැහැ කියලා. තුන්වෙනි කාරණේ මේ රටේ එහෙම දෙයක් කිරීම සම්බන්ධයෙන් කිසිම ලැජ්ජාවක් මේ රටේ මිනිස්සුන්ට දීලා නැහැ. එහෙම වගකීම් විරහිත කටයුතු කරන එක ලැජ්ජා සහගතයි. ඒක අශිෂ්ටයි. ඒක ඊ타මත්ම මේ හානි කරයි. ඒක ඊ타මත්ම භයානකයි කියන කාරණේ මේ මිනිස්සුන්ට පෙන්වලා දීලා නැහැ මේ රටේ ඉහළම තැන්වල ඉන්න අය. එතකොට ඒ වගේ එහෙම තත්ත්වයක් තියෙද්දී
අපි කොහොමද අපේක්ෂා කරන්නේ මේ රටේ පල්ලෙහා ස්තරයේ ඉන්න මේ රජයේ මහල් නිවාසවල ඉන්න වතු වල ඉන්න මේ විතාමත්ම ඔය හැමතිස්සෙම ඒගොල්ලන්වමනේ ටාගට් කරන්නේ. ඒ කියන්නේ විතාමත්ම අඩු ආදායම් ලබන මේ නගරාසන්න මේ කොළඹ ආශ්‍රිතව විශේෂයෙන්ම නගරබද පුංචි ගෙවල් වල හිර වෙලා ඉන්න මේ දුප්පත් මිනිස්සුන්ගේ මේ ඔය හැමදේදීම ටාගට් කරන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ ඔලුවට ඉහළ ඉන්නේ ඔය කැමරා හැම යවන්න හදන්නේ. ඒතර මම කියන්නේ ඒගොල්ලන්ගෙන් කොහොමද ආරක්ෂා අපේක්ෂා කරන්නේ වගකීම විචෝ කටයුතු කරන්න කියලා මේ රටේ ඉන්න ඉහළම දේශපාලඥයෝ ඉහළම නිලධාරීන් නිරන්තරයෙන්ම වගකීම් විරහිතව කටයුතු කරනකොට. එතකොට මම හිතන්නේ මේක නැවතවතාවක් අර නීති ආධිපත්‍ය සම්බන්ධ ප්‍රශ්නයක්. නීතියක් ඒ කියන්නේ වගකීම් විරහිතව කටයුතු කරලා කියලා කියන්නේ නීතිය බිඳිනවා කියන එක. නීතිය බිඳිනවා කියලා කියන්නේ මේ නීතිය බිඳීම දිගින් දිගටම කරන්න පුළුවන් කියලා කියන්නේ ඒකේ මේ ආනිසංස විඳින්න නැතුව ඉන්න පුළුවන් කියලා කියන්නේ නීති ආධිපත්‍යයක් නැහැ කියන එක. ඉතින් නීති ආධිපත්‍යයක් නැති තැන වගකීම් බිඳින එක බොහොම සාමාන්‍යයි. එතකොට ඒක වෙන්නේ ඒක සමතේකටපත් කරන්න තියෙන්නේ ඉහළම තැන ඉන්න එක්කෙනා ඉඳලා පල්ලෙහා තැන ඉන්න එක්කෙනා දක්වා නීතිය අනුව කටයුතු කරන්න. ඉහළම තැන ඉන්න එක්කෙනා නීතියට අනුව කටයුතු කරනවා නම් ඉහළම අයට දඬුවම් ලැබෙනවා නම් පල්ලෙහා අය බොහොම අගේට නීතිය පිළිපදියි. එතකොට ඒ තත්ත්වේ නැහැ අපිට. එතකොට දැන් මේ එක්රැස් කරගන්න තොරතුරු පටිගත කරගන්න තොරතුරු අවභාවිතා කිරීමේ අවදානමක් ගැන සමාජයේ විවිධ අය අදහස් පළ කළා. තුරු විශේෂයෙන්ම වෘත්ති සමිති නායකයන්ට සමාජ ක්‍රියාකාරකයන්ට විරුද්ධව මේ ඩ්‍රෝන කැමරා පාවිච්චි වෙන්න පුළුවන්, ඒ වගේම මේ තොරතුරු පාවිච්චි වෙන්න පුළුවන් කියලා. මේක ගොඩාක් අය දන්නේ නැති කාරණයක්. ඕකේ දෙපැත්තක් තියෙනවා. පළවෙනි පැත්ත තමයි මේ ලබා ගන්න තොරතුරු. විශේෂයෙන්ම දැන් ඩ්‍රෝන කැමරා වලට අමතරව ඇප් එකක් ගෙනල්ලා තියෙනවා. මේ කම්පියුටර් අතේ ගෙනියන මේ මොබයිල් ෆෝන්ස් වල දා ගන්න ඕන ඇප් එකක්. මේ ඇප් එකට අනුව තමන් හැමතිස්සෙම කොහේ හරි වැඩපොළට හරි යනවා නම් එතකොට ඒක ස්කෑන් කරන්න ඕනේ. ඒ අනුව ඒ වැඩපොළට ආවේ කීයටද ගියේ කීයටද ආදි වශයෙන් තොරතුරු සටහන් වෙනවා. ඊට අමතරව මේ ඇප් එක ක්‍රියාත්මක වෙලා තියෙන කාලය ඇතුළත අවශ්‍ය කරන ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා ඇප් එක ක්‍රියාත්මක විරහිත නොකරලා මේ පුද්ගලයා යන්නේන හැම තැනක්ම මේ කම්පියුටර් එක සටහන් වෙනවා. සමහරලාට එසේ ඒක ක්‍රියා විරහිත කරත් ඒ ඇප් එකේ ඇතුලේ ක්‍රමවේද තියෙන්න පුළුවන්. ක්‍රියා විරහිත වුණාට පස්සෙත් මේ පුද්ගලයා කරන හැම දෙයක්ම සටහන් කරගන්න. ඊටාත්ම සූක්ෂම ඇප් එකක් නම් මේ පුද්ගලයා කරන හැම දෙයක්ම හොයාගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ මොනවද සර්ච් කරන්නේ, Facebook එකේ යාගේ ඉන්න යාළුවෝ කවුද, කා එක්කද කතා කරන්නේ, මේ පුද්ගලයා විවාහකද අවිවාහකද, විවාහක නම් තවත් මේ වෙනත් රහසිගත සම්බන්ධතා තියෙනවද, මේ හැම දෙයක්ම හොයාගන්න පුළුවන් මේ ඇප් හරහා. එතකොට මේ ඩ්‍රෝන හරහාත් දැන් ඩ්‍රෝන වලින් රෙකෝඩ් කරනකොට සාමාන්‍යයෙන් එකම ඒ ඩ්‍රෝන් එකකට පුළුවන් ගොඩාක් තොරතුරු ප්‍රමාණයක් රැස් කරගන්න. මේ පුද්ගලයා කොහෙද යන්නේ, මොනවද කරන්නේ, තව කෙනෙකුට බලන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පටිගත කරන්න පුළුවන්. ඊටාත්ම හොඳ මේ මෘදුකාංග තියෙනවා. ඊටාත්ම ඉහළ මට්ටමේ මෘදුකාංග ඒවෙන් පුළුවන් ඇත්තටම මේ පුද්ගලයා ඊගාවට කරන්නේ මොකද්ද කියලා ප්‍රෙඩික්ට් කරන්න. ඔබ කැමතිද ආණ්ඩුවට පුළුවන් නම් ඔබේ තොරතුරු සේරම එකතු කරලා ඔබ හෙට කරන්නේ මොකද්ද? ඔබ ඊගාව පැය දෙක තුන ඇතුළත කරන්නේ මොකද්ද කියන එක අනාවැකියක් පළ කරන්න පුළුවන් නම් පරිගණකයකින් ඔබ කැමතිද? මම නම් කැමති නෑ. ආණ්ඩුව දැනගන්න අවශ්‍ය නැහැ මම ඊගාවට කරන්නේ මොකද්ද කියන එක. මොකද ආණ්ඩුව හිතන්න අවශ්‍ය නැහැ මම අපරාධකාරයෙක්, අපි හැමෝම අපරාධකාරයෝ කියලා සැක කරන්න අවශ්‍ය නැහැ. එහෙම නමගිය අපරාධකාරයෙක් ඉන්නවා නම් උසාවි නියෝගයක් අරගෙන එයාගේ දුරකථන ටැප් කරන ඒවා කරන එක වෙනම කාරණයක්. ඔබයි මමයි මේ අපි හැමෝටම අපරාධකාරයෝ හැටියට සලකන එක කළ යුතු දෙයක් නෙවෙයි. එතකොට මම කියන්නේ ඒක පැත්තක්. ඒ අනුව මේක දැනට ඔහොම කෙරීගෙන යයි. අවුරුදු තව 2ක් 3ක් යනකම් කෙරීගෙන යයි. කවදා හරි දවසක ඔබ මම මේ රටේ පවතින ආණ්ඩුවේ හෝ ඉදිරියට එන්න තියෙන ආණ්ඩුවේ හෝ හතුරෙක් වෙච්ච දවසට ඒ තියෙන තොරතුරු සේරම අපිට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපිට හරියටම අපේ කම්පියුටර්ස් වලට අපේ හෑන්ඩ් ෆෝන්ස් වලට අවශ්‍ය වැරදි තොරතුරු හදලා දෙවන්න පුළුවන්. හදලා යවල ඉවරලා අපි හිතන පතන ආකාරය පවා මැනිපියුලේට් කරන්න පුළුවන්. දැන් ඒකේ බරපතලම දෙවෙනි කාරණේ තමයි මේක කරන්න පුළුවන් ආණ්ඩුවට විතරක් නෙවෙයි පුද්ගලික සමාගම් වලට.
දැන් මේ වෙනකොට මේ ඩාටා කැපිටලිසම් කියන සංකල්පය මතුවලා තියෙනවා. ඒ කියන්නේ දත්ත ධනවාදය. මේ කැපිටලිසම් මේ සංකල්පය අනුව ලෝකයේ ඊගාවට ඊටාත්ම වටිනාම ද්‍රව්‍ය බවට පත් වෙන්නේ දත්ත. එතකොට මේ දත්ත පාවිච්චි කරලා සේරම පරිගණක මගින් හැමදේම පරිගණක මගින් පාවිච්චි කරලා ලොකු සමාගම් වලට පුළුවන් වෙනවා අපේ මත අපි හිතන පතන ආකාරය වෙනස් කරන්න. නිකමට හිතන්න. ක්‍රමානුකූලව මැසේජ් දාලා ඉවර වෙලා අපිට අවශ්‍ය කරන තොරතුරු දීලා ඉවරලා අපේ දේශපාලන මතය වෙනස් කරන්න පුළුවන් තරමට මේ සමාගම් පත් වෙනවා කියලා කියන්නේ කොයිතරම් භයානක තත්ත්වයක්ද. ඒකේ ඇතම් ලක්ෂණ අපිට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙච්චලා ඇමරිකාවේ දකින්නට ලැබුණා. ඒ කියන්නේ ඡන්ද ප්‍රතිඵල වලට සෑහෙන තරම් බලපෑමක් කරන්න පුළුවන් බවට මෙම දත්ත වලින් ඔප්පු කරලා තිබුණා. ඒක ආයේ නොවෙන්න ඉඩ තියෙනවා කියලා හොයන්න අපිට කිසිම සහතිකයක් නැහැ. ඒ වෙනවනම් ඒක ඉතාමත් දරුණු විදිහට වෙන්න පුළුවන්. එතකොට අපි නිකමට හිතමු මේ මම අහන්නේ මේ දැන් යම්කිසි ආගමක් අදහන කෙනෙක්ගෙන්. ඔබ යම්කිසි ආගමක් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා, ලොකු අදහසක් තියෙනවා. නමුත් ක්‍රමානුකූලව ඔබට එම ආගම අවිශ්වාස කරන විදිහේ තොරතුරු පොඩ ලැබෙන්න පටන් ගත්තොත් ඔබට කොහොම හිතේද? ඔබේ දරුවන්ගේ ගැන ඔබට මොනවා හිතේද? මම හිතන්නේ එන්නේ ඒ වගේ ප්‍රශ්න වගේක් අහන්න ඕනේ. මේක මේ දේශපාලනික ප්‍රශ්නයක්ම නෙවෙයි. අපි හිතන පතන අපි ගන්න මේ භාණ්ඩ අපි මේ පාවිච්චි කරන ඡන්දය ඊට පස්සේ අපි ප්‍රශ්නවලදී හැසිරෙන ආකාරය මේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් අපි මේ දත්ත හැමෝටම ලබා දුන්නොත්. ඉතින් ඒකින්ද මේ දැනටත් අපි දත්ත ගොඩක් ලබා දෙනවා මේ සමාජ මාධ්‍ය වලට. ඊට අමතරව තවත් මේ දත්ත රජයටත් ලබා දෙන්න ඕනේද කියන ප්‍රශ්නේ ඔබ විසින් ඇසිය යුතුයි කියලා මම හිතනවා. දැන් තමන් ගැන තොරතුරු රජය හෝ බලධාරීන් දැනගන්න එක අනවශ්‍යයි කියලා හිතන්නේ ඒ තොරතුරු සංගවන්න ඕන කියලා හිතන්නේ යම් වරදක් කරන අය. ඔවුන් ඒ නිසා තමයි ඔවුන්ට හැංගෙන්න ඕන. රජයෙන් හරි බලධාරීන්ගෙන් හරි සැඟවිලා ඉන්න ඕන ඒ නිසා. ඒතර මෙන්න මේක තමයි සමාජයේ තියෙන ආකල්පය. ඉතින් මම කියන්නේ අර කලින් කියපු කාරණේමයි. මොකද දැන් ඒ කියන්නේ අපි ගාව තියෙනවා අපි හැමෝ ගාම තියෙන තොරතුරු. මං ගැන මම හැමෝටම කියන දේවල් තියෙනවා, නොකියන දේවල් තියෙනවා. මම සිනමාකාරයෙක්, මාව නිතරම ඉන්ටර්වියුස් වලට ලක් වෙනවා. එතකොට එක විදිහේ බොහොම ඉන්ට්‍රූසිව් ප්‍රශ්න අහනවා. ඒ අහන හැම වෙලාවකම මම තෝරා බේරගෙන තමයි මගේ තොරතුරු මම මේ හැම එක්කම බෙදා හදාගන්නේ. මොකද සමහර තොරතුරු තියෙනවා මට ඒව හැමෝටම කියන්න ඕනේ නැහැ. සමහරලාට මට මොකක් හරි දැන් ඔබට මොකක් හරි සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ හැමෝටම කියන්න අවශ්‍ය නැහැනේ. එතකොට ඔබට මොනවා හරි මේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඔබේ සම්බන්ධතාවයන් සම්බන්ධයෙන්, ඔබේ පවුලයාගේ අයත් එක්ක සම්බන්ධයෙන්. එතකොට සමහරලාට මේ ඇත්තටම ඉතාමත් බරපතල විදිහට ඔබගේ බිරිඳ හෝ සැමියා එක්ක තියෙන සම්බන්ධතාවයේ මේකට බලපෑම් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔබේ දරුවෙකුට යම්කිසි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම අපි හැමෝටම කියන්න යනවද නැහැ? ඒ හැම දෙයක්ම කියන්න යන්නේ නැත්තේ අපි පුද්ගලිකත්වයේ කියලා දෙයක් මේ ශිෂ්ට සම්පන්න සමාජය ආරක්ෂා කරන නිසා. ඒ නිසා මම හිතන්නේ මේක මම අපරාධකාරයෙක් නොවන නිසා මට හංගන්න දෙයක් නැහැ කියන කතාව නෙමෙයි. මම අපරාධකාරයෙක් වුණත් නොවුණත් මම බෙදා හදා ගන්නා තොරතුරු යම්කිසි ස්වභාවී තොරතුරු තියෙනවා. මට විතරක් තියාගන්න තොරතුරු තියෙනවා. මම මගේ ළඟම මිතුරන් සමග විතරක් බෙදා හදා ගන්න තොරතුරු තියෙනවා. මේ හැම තොරතුරක්ම රජය අතරපත් වෙන්න ඕනේ නැහැ. දැන් රජය කියලා කියන්නේ කවුද? රජය කියලා කියන්නේ සමහරලාට දේශපාලඥයෝ, සමහරලාට පොලිස් නිලධාරීන්, සමහරලාට මේ රජයේ දෙපාර්තමේන්තු වල සිටින ලිපිකාරුවන්, සමහරලාට දත්ත කම්පියුටර් ක්‍රියා කරන අය, සමහරලාට මේ කම්පියුටර් මේන්ටේන් කරන්න පිටින් ගේන සේවකයෝ. මේ හැමෝටම මේ දත්ත වලට අයිතිය තියෙනවා. ඉතින් නිතර පොඩ්ඩක් හිතලා බලන්න මේ දත්ත සම්බන්ධයෙන් අපි ගැන ෆයිල් එකක් ඕපන් වුණොත් මේවා සේරම ඔටෝමැටිකලි කම්පියුටර් වලින් එන්නේ. කාට හරි පුළුවන් මේ රජයේ සේවකයෙකුට ওই ෆයිල් එකට බලන්න ඕන වෙච්ච වෙලාවකට ගිහිල්ලා සේරම බලන්න පුළුවන්. එතකොට දැන් මම කියන්නේ දැන් පොඩ්ඩක් මොහොතකට හිතන්න මේ රටේ නමගේ අපරාධකාරයෝ ගැන දැනට රජයේ මේ පොලිසිය ඔත්තු සේවාවල මේ ෆයිල්ස් තියෙනවා. ඒවා දැන් මම දන්න තරමින් පරිගණකගත කරලා තියෙන්නේ. එතකොට දැන් පොලිස් නිලධාරියෙකුට ඕන වෙලාවක ගිහිල්ලා බලන්න පුළුවන් මේ පුද්ගලයා මේගේ මොනවද ඉතිහාසය කියලා. කවද උපන්දිනේ, එතකොට මොනවද අධ්‍යාපන සුසුකම්, කවුද අම්මා තාත්තා, මොන රෝහලේදී ඉපදුනේ, වෙනත් රෝහල වලට ගිහිල්ලා තියනවද මොනවා හරි දේවල් වලට
ප්‍රතිකාර ගන්න කියලා. දැන් ඔබ මොහොතකට හිතන්න ඔබ කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් ඔබගේ ෆයිල් එකක් තියෙනවා රජයේ පරිගණකයක. පොලිස් නිලධාරියෙකුට හරි නැත්නම් ඔබ තරහක් තියෙන කාර්යාල සේවක කවුරු හරි තරහකාරයෝ ඉන්නවනේ. එහෙම කෙනෙකුට හරි ගිහිල්ලා ඔහම කම්පියුටර් එකේ පාස්වර්ඩ් එක දාලා ඕපන් කරලා මෙන්න මෙයාගේ උපන්දිනේ මේකයි. මෙයා මෙන්න මේ වගේ දේවල් කරලා තියෙන්නේ. මෙයා මේ මීට කලින් ට්‍රැෆික් ඔෆෙන්ස් එකක් කරලා තියෙනවා. මේ මෙච්චර දඩයක් ගෙවලා තියෙනවා. මේ තොරතුරු සේරම හම්බ වෙනවා යාට. ඔබ කැමතිද? දැන් ඔබ අපරාධකරුවෙක් නෙවෙයිනේ. ඉතින් මම කියන්නේ ඒකයි මේ ඒ හැම තොරතුරක්ම හැම කෙනෙක්ම දැනගන්න අවශ්‍ය නැහැ. ඒකට තමයි පුද්ගලිකත්වය කියලා කියන්නේ. පුද්ගලිකත්වයේ හිමි යුතුවන්නේ අපරාධකරුවන්ට පමණක් මේ පුද්ගලිකත්වයෙන් මේ හිමි වියත්තේ මේ හිමි නොවිය යුත්තේ අපරාධකරුවන්ට පමණක් නෙවෙයි. ඒ පුද්ගලිකත්වයේ අයිතිය අපිටත් තියෙන්න ඕනේ. ඇත්තටම අපරාධකරුවන්ට පුද්ගලිකත්වයේ අයිතිය යම් තාක් දුරකට තියෙන්න ඕනේ. සිර කඳුරක රැඳවුම් කඳුරක ඉන්නවා නම් තමන්ගේ මේ බිරිඳ සැමියා ඇවිල්ලා කතා කරන වෙලාවට ඒ කතාවට ඇහුම්කන් නොදී තමන්ට නිදහසේ කතාව කරගෙන යන්න පුළුවන් වෙන ආකාරයේ පුද්ගලිකත්වයක් ඇතැම් රටවල සිර කඳුරවල තියෙනවා. අපි හැම රටකම නැහැ. ඉතින් මම කියන්නේ පුද්ගලිකත්වය කියන එක හැමෝටම තියෙන්න ඕනේ අයිතිය. දැන් ඩ්‍රෝන කැමරා වලින් තමන්ව නිරීක්ෂණය කරන නැත්නම් CCTV කැමරා වලින් තමන්ව නිරීක්ෂණය කරන තත්ත්වය ඒ නිසා කෙනෙකුට ඇති වෙන තමන් දිහා තව කෙනෙක් නිරන්තරයෙන් බලාගෙන ඉන්නවා කියන හැඟීම ඒක සමාජයක් විදිහට හිතුවට පස්සේ ඒක සමාජයේ මානසික සෞඛ්‍යයට කොහොමද බලපාන්නේ? මම ඒක ගැන ඇත්තටම ලොකුවට පරීක්ෂා කරලා නැහැ. මම නීතිවේදියෙක් හින්දා සහ මනෝවිද්‍යාව ගැන ලොකුවට හදාරලා නැති හින්දා මට ඒක ගැන කියන්න බෑ. නමුත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ මේ වැඩසටහන නරඹන කෙන හැමෝගෙම අහනවා. දැන් නිකමට හිතන්න දැන් හැමතිස්සෙම මගේ පුද්ගලික තැන්වල විතරක් නෙවෙයි. කියන්නේ මම යනකොට බස් එකේ දුම්රිය ස්ථානයේ පමණක් නොවේ. මගේ ගෙදර වත්තේ ඉන්නකොටත් මාව නිරීක්ෂණය වෙනවා නම් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා නම් සමහරවිට මම හැමතිස්සෙම උඩ බලන්නේ නැහැනේ. මම චෙක් කරන්නේ නැහැනේ. සමහරවිට ඇත්තට මේ ක්‍රමවේද බොහොම මේ අදෘශ්‍යමාන ක්‍රමවේග වෙන්න පුළුවන්. හැමතිස්සෙම පේනේව නෙවෙයි. කියන්නේ සමහරවිට මේ මං හිතන්නේ අපේ රටේ තාක්ෂණය තියෙනවා කියලා. ඉතාමත්ම පුංචි කැමරාස් වලින් මේවා කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒකයි. අපි ඒ ප්‍රශ්නේ මම අහනවා මේ වැඩසටහන නරඹන අයගේ මොකද හිතෙන්නේ? එහෙම දෙයක් එහෙම ලෝකෙක නම් ජීවත් වෙන්න වෙන්නේ අපිට කියලා. මං හිතන්නේ මේ අපිට හැමතිස්සෙම හිතෙයි පේන්න කිසි දෙයක් කරන්න හොඳ නැහැ. හැබැයි නොපෙනෙන්න කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක අපරාධකාරයෝ නවත්තන්න නේ කරන්නේ. ඒතකොට අපරාධකාරයෝ හොයාගන්නවා ක්‍රමයක් මේක පේන්න කරන්න බෑ නොපෙනෙන්න කරන්න පුළුවන්. දැන් CCTV දැම්ම කියලා කොහෙවත් තොරතුරු නැහැ ලෝකේ මේ අපරාධ සමස්තයක් ලෙස අඩු වෙලා තියෙනවා කියලා. තොරතුරු මෙහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ petty crimes කියන ඒවා අඩු වෙලා තියෙනවා. CCTV තියෙන තැන්වල. CCTV තියෙන තැන්වල පික්පොකට් ගහන්න යන්නේ අඩුයි. එතනින් ගියාම මේ වාරේෙන් කලින් පාර පනින එක අඩුයි. ඒ වගේ තොරතුරු දැනට ලැබිලා තියෙනවා. නමුත් CCTV නැති වුණා කියලා සමස්තයක් වශයෙන් අපරාධ වලට ලොකු වෙනසක් වෙලා නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. CCTV පැමිණීමත් සමග මිනිස්සුන්ගේ ආදායම වෙනසක් වෙලා තියෙනවා. ඒ නිසා පුංචි දේවල් හොරකම් කරන්න මිනිස්සු යන්නේ නැහැ. ඊට අමතරව අනික් පැත්තට ඉතින් තව අපරාධ ගොඩක් විහිළ ගිහිලා තියෙනවා. සයිබර් ක්‍රයිම්ස් වගේ දේවල්. ඉතින් මං හිතන්නේ දැන් සමස්තයක් වශයෙන් බැලුවාම මේ CCTV ආපු ඵලයට මිනිස්සු බොහෝම මේ ඩිසිප්ලින් වෙයි කියන එකක් නැහැ. මොකද ඒක කොහොමදවත් ලංකාවේ වෙන්න බෑ. අපි හොඳටම දන්න දෙයක් තමයි එක පැත්තකින් CCTV තියෙනවා. CCTV තිබුණට ඩ්‍රෝන කැමරා තිබුණට ඒ නීතිය කඩලා බේරෙන්න පුළුවන් කියන මතය ගොඩක් අයට තියෙනවා. වරප්‍රසාද තියෙන අයට බේරෙන්න පුළුවන්. වරප්‍රසාද නැති අයට බේරෙන්න බෑ. වරප්‍රසාද නැති අයට උනත් වරප්‍රසාද තියෙන කෙනෙක්ගේ සම්බන්ධයක් කරා බේරෙන්න පුළුවන්. මේ මතයේ තියෙන තාක් දුරට ඔය මොනවා කරත් වැඩක් නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ඔය මොනවා වුණත් වැඩ කරන්න නීති ආධිපත්‍යය තියෙන්න ඕනේ. අනික් අතට නීති ආධිපත්‍යය තියෙනවා නම් ඔය මුකුත් අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. අවසාන වශයෙන් මේ කතා කරපු කරුණු වලට අමතරව මොකක්ද වෙන කියන්න තියෙන්නේ? මං හිතන්නේ මට වෙන ලොකුවට කියන්න දෙයක් නැහැ. දැන් මම මෙහෙම දෙයක් දකිනවා මේ රටේ මේ හැම දෙයකදීම අන්තිමට එනවා උන් සහ අපි කියන සාකච්ඡාව.
ඒ කියන්නේ උන් අපරාධකාරයෝ අපි අපරාධ කරන්නේ නැති අය. දැන් මහර බන්ධනාගාරයේදී ආවේ එහෙම සාකච්ඡා. උන් කුඩුකාරයන්ගේ ළමයි කුඩුකාරයන්ගේ අම්මලා උන්ට ඕක උනාට කමක් නැහැ කියන එක. උන් සහ අපි කියන සාකච්ඡා වෙනවා. දැන් ඕක ඊට කලින් එනවා සමහර වෙලාවට උන් තම්බි උන් මුස්ලිම් අපි සිංහල අපි බෞද්ධ උන් එහෙමයි අපි මෙහෙමයි උන්ට ඕක උනාට කමක් නැහැ. හැබැයි අපිට එහෙම වෙන්න හොඳ නැහැ. ඊට කලින් ඔක දෙමළුන්ට තිබුණා. සමහරලාට ඔය අතරින් පතර අර අපි කලින් කතා කරා වගේ ඇඟලුම් සේවිකාවට වෙන්න පුළුවන්. ඔහොමම කාට හරි වෙනවා. මං හිතන්නේ ඔක කාලෙන් කාලෙට මාරු වෙනවා. මොකද මේ හැමතිස්සෙම එකම හතුරව තියාගන්න බෑ. මොකද මේ හතුර විවර කරන්නත් එපායි. දැන් ඇත්තට මේක යම්කිසි ආකාරයේ හතුරව පාලනය කිරීම කරනවා. එහෙම හතුරව පාලනය කිරීම හරහා තමයි ආණ්ඩුවට බලයක් හම්බෙන්නේ සහ වටිනාකමක් හම්බෙන්නේ. මම හිතන්නේ අපි ඒ හතුරා හොයාගෙන යාමෙන් මිදෙන්න ඕන. එතකොට ඒ හතුරා හොයාගෙන යාමේ ගමනේදී අපිට දකින්න ලැබෙන බරපතලම දෙයක් තමයි ආගම කියන එක. එතකොට අපි හතුරු අපේ ආගමට විරුද්ධ හතුරෙක් කියලා නම් කරනවා. එතකොට අපේ එහෙම ගිහිල්ලා ඊට පස්සේ ටිකක් කල් ගියාට පස්සේ අපේ දේශපාලන නායකයාට විරුද්ධ හතුරෙක් කියලා නම් කරනවා. ඉතින් මං හිතන්නේ දැන් දේශපාලනය අපි කතා කරන දේශපාලනට කවුරුත් අකමැති නම් මේ රටේ හැමෝටම සාධාරණ සමාජයක් තියෙන්න ඕන කියන එක විශ්වාස කරන්නේ නැත්තම් මේ රටේ නීති ආධිපත්‍යය තියෙන්න ඕන කියන එක විශ්වාස කරන්නේ නැත්තම් මේ රටේ ඔබට මට හැමෝටම මූලික අයිතිවාසිකම් තිබිය යුතුයි කියලා විශ්වාස කරන්නේ නැත්තම් අඩුම තරමින් නැවත වතාවක් ඔබේ ආගමේ හරය ගැන හිතන්න කියලා මට කියන්න හිතෙනවා වෙලාවකට. මේ මොකද ඔය කිසිම ආගමික දර්ශනයක් තුළ අපි මේ කතා කරපු කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඒක හොඳම උදාහරණයක් හැටියට මම ගන්නෙ මහර සිදුවීමේදී මහර රැඳවියන්ව ඝාතනය කරනවා. දැන් එතකොට ඇතම් අය වරදක් කරපු අය නෙමෙයි මේ නීති හැටියට නිර්දෝෂී භවයේ පූර්ණ නිගමනයේ තිබිච්ච රිමාන්ඩ් සිරකරුවෝ. මං හිතන්නේ සේරම එහෙමයි. මං දැනුවත්ව. ඒක ගැන මං හරියටම දන්නේ නැහැ. අපි හිතමු වැරද්දක් කරපු අය කියලා. වැරද්දක් කරලා දඬුවම් ලැබුවා. ඒ දඬුවම් ලැබුපු අයට තවත් දඬුවම් දෙන එක සාධාරණද? නීති හැටියට ඒක අසාධාරණයි. අපේ ආගමේ හැටියට ඒක සාධාරණද? දැන් එකපාරක් දඬුවම් ලැබිච්ච කෙනෙකුට ආපහු ගල් මුගුර වලින් පහර දීලා තුවාල කරනවා නම් ඒක හරියට එක වැරද්දක් කරපු කෙනාට එක කර්මයක් පරිසම් දීම වෙනුවට තවත් කර්මයක් පරිසම් දීම. දැන් අපේ ආගම් වලවත් එහෙම නැහැ. ඉතින් මම හිතන්නේ මේක හැමතිස්සෙම මේ දැන් අපි කියන මේ කිසි දෙයක් අපේ දේශපාලන මතයන් ප්‍රතික්ෂේප කරනවා නම් අඩුම තරමින් එතෙන්ට ගිහිල්ලා බලන්න මේක හරිද කියලා. මෙහෙමද අපේ ආච්චිලා සීයලා මේවා දිහා බැලුවේ කියන එක මේ පොඩ්ඩක් හිතලා බලන්න කියලා මං හිතනවා. මං හිතන්නේ ඒක හැමතිස්සෙම කරන්න පුළුවන් ඒක නිවැරදි වැඩක් කියලා. මොකද අවසාන වශයෙන්ම අපි ගන්න තීරණවල මේ කියන්නේ සාධාරණත්වයේ එන්නේ මේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදී කියන වටිනාකම් වලින් ආගම් වලින් නෙමෙයි. නමුත් ඒ කිසිම දෙයක් පිළිගන්න සූදානම් නැත්නම් අඩුම තරමින් ආගම් වල තියෙන හරය දිහාවත් බලන්නේ. ආගම් වල තියෙන හරය වලින් අපි හොඳටම ගැඹුරට කිඳා බැලලා බැලුවොත් කිසිම ආකාරයක මේ මනුෂ්‍ය ඝාතනයක් සාධාරණීකරණය කරන්නේ නැහැ, හිංසාවක් සාධාරණීකරණය කරන්නේ නැහැ, මේ වෙනස් කොට සැලකීමක් සාධාරණීකරණය කරන්නේ නැහැ. ධනවතුන්ට එක විදිහකට දුප්පතුන්ට තව විදිහකට සැලකීම සාධාරණීකරණය කරන්නේත් නැහැ.